අග්ගන්න සූත්‍ර දේශනාව බොහෝ අය දන්නවා. හරි ප්‍රසිද්ධයි මේ සූත්‍ර දේශනාව. නමුත් ඒක විස්තර කිරීමේදී අපිට විශ්වාස නිසා ඇදහිම් වලට විශ්වාස වලට ඇදී යනවා. ඒක නිසා අපි සමහර වෙලාවට ඒක කියවලා මෝඩ සතුටුකුත් ලබනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා සැකේකුත් උපදිනවා කොටසකට. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේමද ඒ සූත්‍රය ඇතුලේ තියෙන්නේ. ඒ ගැන බලලා අපි විශ්ලේෂණයක් කරලා අපි යමක් තේරුම් ගන්න බලන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම විදිය සිත ඔස්සේ කොහොමද මේ සූත්‍රය ගලපගන්නේ කියන එක තමයි වැදගත්. ඒකට හේතුව ලෝකය කියන්නේ සිත. සිත කියන්නේ ලෝකය. බුදුදහමට අනුව. නමුත් මේ අග්ගන්න සූත්‍රයේ අපි උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් හිර ඇති වෙනවා කියලා කියනවා. දැන් මම මෙහෙම කියමු ඉස්සෙල්ලා අපි පොඩි හැඳින්වීමක් දැනගමු. දන්නේ නැති කෙනෙකුට හරි. දැන් අග්ගන්න සූත්‍රය ඇටියට කියන්නේ මේ සත්‍යය. මනුස්සයත් අයිති වෙන සත්‍යය. මේ පෘථිවියේ ඇතිවෙච්ච විදිය. එහෙම නැත්නම් මේ ලෝකවල ඔය බ්‍රහ්මයෝ දෙවියෝ අපායේ ඒ වගේ සත්වයා කියන කොටස කියන දේ ඇතිවෙච්ච විදිය. ඒකද කියන්නේ මේ ආභස්සර කියලා ලෝකයකින් ආභස්සර කියලා බ්‍රහ්ම ලෝකයක්. මේ ලෝකය ගැන පැහැදිලි වෙන්නේ ද්විතීය ධ්‍යාන වඩපු මනෝමය කාය කියලා යොදනවා සමහර වෙලාවට. එහෙම සඳහන් වෙනවා. ඒ වගේම ආභස්සර කියන්නේ එළිය විහිදෙන self illumination තියෙන බ්‍රහ්මයෝ වගේක් ගැන තමයි එතනින් තමයි අපි මේ මිනිස්සුયો කියන කොටස සත්වය හැටියට අරගෙන මේ පෘථිවියට පහළ වෙන්නේ කියන එක තමයි අග්ගන්න සූත්‍රයේදී කියන්නේ. ඒකෙදී මේ පොළොව ඇති වෙන විදිය, රස පොළොව ඇති වෙන විදිය, ඒකින් පස්සේ ඒවා කාල මානිය තණ්හාවෙන් ඒක අනුභව කරලා මානිය ඇති වෙලා ඒ ඔස්සේ ඒවා වෙනස් වෙවි එහෙම ගිය විදිය තමයි ඇත්ත විදියටම සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ තියෙන විදිය අපි විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඒ ආලෝකය නැති වුනහම සමහර තැන්වල ආලෝකය නිසා ඒගොල්ලොන්ගේ ශරීර ඝන වෙනකොට එම ආලෝකය නිසා හිරු ඇති වුණා කියලා. දැන් ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි බව අද අපිට තේරෙනවා. නමුත් ඒ ප්‍රකාශයේ ඊ දවස්වල විද්‍යාත්මකව මේ හිරු ඇතිවීම පිළිබඳ විද්‍යාත්මකව අදහසක් එන්න පෙර ඒක මිනිස්සු විශ්වාසයක් හැටියට තියන් හිටියා. නමුත් දැන් දන්නවා අපි එහෙම දෙයක් උනේ නැහැ. විද්‍යාත්මකව හිරු ඇති වෙන විදිය, සඳු ඇති වෙන විදිය ඒක විද්‍යාව තුළින් පැහැදිලි කරලා තියෙනවා. මම මෙතනදී හැමදේම විද්‍යාව කියලා කියන්නේ සිත ගලප ගන්න බෑ විද්‍යාවෙන්. ඒ නිසා දැන් අපිට ටිකක් තේරෙනවා දැන් මේ කාලේ ජීවත් වෙන අයට හිරු සඳු පෘථුවිය ඇති වෙන විදිය. ඒක භෞතික ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය නෙමෙයි සිතට සම්බන්ධයක් නෑ. එක්තරා විදියකට සිතෙන් යම් කිසි දෙයක් වෙනවා. නමුත් ඔය මේ ආභස්සර ලෝක වලින් ආපු අයගේ සිතට සම්බන්ධ එහෙම එකක් නෑ. ඒ ආලෝකය නෙමෙයි සූර්යවනේ. ඒක දැන් අපි ඔක්කොටම පැහැදිලි. එතකොට මේ ලෝක විනාශ වෙලා ලෝකේ හට ගන්නකොට භෞතික වූ ක්‍රියාවලියක් වෙනවා. හිරු සඳු ඇති වෙන විදිය. ඒක මේ ලෝකේ සත්තු හිටියත් නැතත් ඒ ක්‍රියාවලිය ඒ විදිහට සිදු වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට හිතමු දැන් මේ පෘථිවියේ කිසි කෙනෙක් හිටියේ නැහැ කියලා. පෘථිවිය උදාහරණයට ගමු. පෘථිවියේ කිසි කෙනෙක් හිටියේ නැතත් අර පෘථිවිය තුල විය හැකි ක්‍රියාවලිය වෙනවා ඒ විදිහට. හැබැයි සමහර දේවල් ගස් වැවෙනවා. හැබැයි සමහර ගස් මිනිස්සු විසින් හදලා වැවෙනවා. ඒව නැතුව ස්වභාවිකව වැවෙන ගස් ටිකක් වතුර ගලා යෑම, වතුර හට ගැනීම මේ ක්‍රියාවලිය ඒ චක්‍රය ඒ විදිහට වෙනවා. හැබැයි මිනිස්සුන්ගිනුත් යම් කිසි දෙයක් ඒට වෙනවා. හැබැයි මිනිස්සු කවුරුත් නොහිටියත් ඒ ටික වේගන යනවා. ඒක අර භෞතිකව ඒ ක්‍රියාවලිය වෙනවා. කාටවත් නෑ කියන්න බෑ. හැබැයි මේ පෘථිවියේ මිනිස්සු නැති වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට හිතුවොත් එතකොට බලන්න ඕනේ දැන් ඇත්තට මේ පෘථිවිය පවතින්නේ ඒ පෘථිවිය සහ හිරු සඳේ ක්‍රියාවලිය වෙනස්. ඒකට මේ සත්වයන්ගේ ක්‍රියාවලිය 100%කින්ම දායක වෙන්නේ. අපි දැන් පරිසරය දූෂණය කරනවා. ඒ වගේ නිසා ඉක්මනට යම් කිසි වෙනසක් වෙන්න පුළුවන්.
අපි තණ්හාව නිසා රොකට් යවනවා, අරව යවනවා, හොයාගන්න දේවල් කැමති. ඒක නිසා වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ කියන දේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න. මට අවශ්‍ය වෙන්නේ සිත ඔස්සේ ගියොත් මේ අග්ගන්න සූත්‍රය අපිට එක්තරා විදිහකට විශ්ලේෂණය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරේ කියලා. ඒකයි වැදගත්. ඒකයි මගේ අද මම හුඟක් වෙලාවට පැහැදිලි කරන්න උත්සාහවන්ත වෙන්නේ. කොහොමද මේ සූත්‍රය අපි සිත තුළින් කොහොමද දකින්නේ කියලා. දැන් බලන්න. ඇත්තටම විනාශ වෙන්නේ මොනවද කියලා ඇහුවොත් අපිට දැනෙන්නේ පෘථුවිය, සීල සඳ. එතකොට අපිට සෑම දෙයක්ම රූප කොටස් විනාශ වෙන ස්වරූපයක් තමයි අපේ අදහසට එන්නේ. ඒක වැරදි නෑ. එතකොට වැරදි නෑ මේ අදහස. එතකොට ඒ ටිකයි මහා කල්පයකට පස්සේ විනාශ වෙනවා කියන්නේ. එතකොට දහමේ තියෙන එකයි අපි සූත්‍ර තැන් වල අරගෙන බලන්න ගියොත් මේ හඬපටිය ඒ කියන්නේ මේක දික් වෙනවා මේක සාකච්ඡාව. විවිධ සූත්‍රවල විවිධ විදිහට තියෙනවා. ඉතින් ඒවා අපි සිතට ගලපගෙන අපේ සිතෙන් අපේ අවබෝධයෙන් අපි මේක විශ්ලේෂණයෙන් බලන්න ඕනේ මේක කොහොමද වෙන්නේ? ඒක විය හැකි දෙයක්ද නොවිය හැකි දෙයක්ද කියලා. ඒතොර යමකේ ප්‍රඥාව කියන්නේ භෞතික රසායනික සහ ජීව ක්‍රියාවලිය කොහොමද තමන් ප්‍රඥාවෙන් මේ සිත තුළින් මේක සිතට ගලපලා කොහොමද මේක තේරුම් ගන්නේ? මේක වෙන්න පුළුවන්ද? මේක විය හැකිද? මේක නොවිය හැකිද? ඒක අපිට ඥානයකින් අපිට අවබෝධයකින් අපිට මේක ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර ඇදහිලි විශ්වාසවලට යනවා. ඒ දවස් සමහරලාට කවුරු හරි කියන්නේ නැති හිරු ඇති කරේ දෙවියෝ කියලා. දෙවියන් හරි කවුරු හරි හිර මැව්වා කියලා. ඒකට සමහර වෙලාවට ඒකට මේ විරුද්ධ වෙන මතයක් හැටියට මේ ආභස්තර ලෝක වලින් යාවේ ඒ ආපු බ්‍රහ්මියන්ගේ ආලෝකය තමයි අතන ගිහින් රැඳුනේ කියලා. මේ ඉර හැදුනේ කියලා. ඒකට ඒ කාලේ හැටියට මතයක් ගොඩ නැගෙන්නේ නැති. දැන් ඒ කාලේ හැටියට ඒක දැකපු විදිහට මතයක් ගොඩ නැගුවා. දැන් ඒවා අපිට ලිහිල් වෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි බොහෝ අය දන්නවා පෘථිවියට අමතරව වෙන ලෝකවල මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝගේ හැඩරුවල් වෙනස් කියන්නේ අපි දැන් අපිට තේරෙන්න ගන්නවා. නමුත් මුල් අවදියේදී අපි සෑම කෙනෙක්ම හිතුවේ පෘථිවිය විතරයි අපේ ලෝකය කියලා. කියන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ පෘථිවිය විතරයි කියන අදහසක් තිබිච්ච කාලයක් තිබ්බා. එහෙම තිබිච්ච කාලයක් තිබ්බා. ඒක නෑ කියන්න බෑ. එතකොට දැන් අර මිනිස්සු UFO කියන කතාව දැන් ටික මතුවේවි එනවා. මිනිස්සු ඉන්නවා කියන දේ. දැන් අපි සිතටත් ඒ කොහොමද ඒක වෙන්නේ කියලා සිත තුළත් අපි ගලපගෙන බලන්න ඕනේ. කොහොමද ඒක වෙන්නේ? එතකොට සිත තමයි මේ ලෝකයම අසුරන්නේ. ලෝකය කියලා කියන්නේ සිත. දැන් අපි බැලුවොත් අපි ලෝකය කියලා අල්ලන්නේ සිත. ඒ සිතේ අල්ලන විදිය දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝකෙ මොනවා වුණත් සිත. අපාය කියනකොටත් සිත. නම් විතරයි වෙනස් වෙන්නේ. එතකොට සිත ලෝකය වෙනවා මේ අවස්ථාවේ. දැන් අපි ඒ විදියට හිතුවොත් දැන් පොඩි ගැටලුවක් වෙනවා. ඇත්තටම බුදුදහම අනුව තියෙන මේ හිරු සඳු පෘථිවිය වට කරගෙන තමයි මේ ලෝක ටික පවතින්නේ කියලා. එහෙම කියනකොට එතන රූප කොටසක්ම තමයි අපිට එකපාරට පිළිබිඹු වෙන්නේ. අපිට දැනෙන්නේ. එහෙනම් ඇත්තටම මේ ඒ කියන්නේ අපිට තේරෙන විදිහට දැන් රූප කොටසක් ඔස්සේම තමයි මේ ලෝක ටික පවතින්නේ කියන අදහස එනවා. ඒකට පිටින් නැහැ කියන්න බෑ. මොකද දැන් සහස්‍රීය ලෝක ධාතු, ද්විසහස්‍රීය, ත්‍රිසහස්‍රීය, ඔයක මජ්ක්‍ධිමා චූලනී ඔය විදිහට ලෝක ධාතු ගැන කියනකොටත් එක හිර සඳක් වට කරගෙන පවතින දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒතකොට රූප කොටසක් අනිවාර්යෙන් අපිට මතකයට එනවා රූප කොටසක්. ඒ කියන්නේ අපි රූපය අමතක කරන්න බැරි වෙනවා. එතකොට සැබෑවින්ම ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ඊතුරු ලෝක ටිකත් මේ හිරු සඳු පෘථිවිය වට කරගෙනම පවතිනවාද කියන දේ. ඒ කියන්නේ හිරු සඳු පෘථිවිය නැති වෙනකොට ඊතුරු ලෝක ප්‍රමාණයක් නැති වෙන්න ඕනේ. එහෙම වෙනවා. ඒ කියන්නේ මහා කල්පයකට පස්සේ ඇතිවන විනාශයේදී ආභස්තර ලෝකයට යටින් තියෙන සියලුම ලෝක ටික විනාශ වෙනවා. ඒකයි බුදුදහමේ තියෙන්නේ. ආභස්තර ලෝකයට යනකන් තියෙන ද්විතීය ධ්‍යාන වඩපු කට්ටිය කියන ආභස්තර ලෝකයට යටින් තමයි මහා බ්‍රහ්ම පාරසිච්චය සත්‍ය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්ම
එතකොට ආභස්තර ලෝකයේ තින්නේ තව ලෝකයකටත් උඩින්. කියන්නේ ආලෝකය නැති ලෝකයක් තියෙනවා ඊට වැඩි ලෝකේ. ඒ ඔක්කොම ද්විතීය දාන. අර බ්‍රහ්මඥයාගේ ඉඳලා එතන පල්ලෙහාට ඉන්නේ ඔක්කොම පළවෙනි ධ්‍යානෙ වඩපු කට්ටිය. එතකොට ධ්‍යාන වඩපු කට්ටිය. හැබැයි ඒව රූපාවචරයි. රූපයක් තියෙනවා. සිවුම් රූපයක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට බුදුදහම අනුව අර ආභස්තර ලෝකයේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ටික විනාශ වෙනවා. දැන් අන්න එතන තමයි අපිට තේරුම් ගන්න ඕන විනාශ වෙන විදිය. දැන් විනාශ වෙන විදිය විද්‍යාත්මකව ඒගොල්ලෝ යම් කිසි දවසක හොයාගනි හිරු දෙකක් හිරු තුනක් ජල ගැල්ම වතුරින් ඔය කොයි ආකාරයකින්ද ඒක භෞතික ක්‍රියාවලියක්. ඒක ඉදිරියේදී ඒගොල්ලෝ හොයාගනි. බුදුරජාණන් වහන්සේ කිව්වදී. තාමත් අපි සිත ඔස්සේ මේක විශ්ලේෂණය කරන්න. අපිට ඒ ගැන ඇත්තටම අපි දන්නවා විනාශ වෙනවා කියලා. ඒක අපිට පිළිගන්න පුළුවන් තියෙන විදියට ඒක නෑ කියන්නත් බෑ. එතකොට මේ පහළ ලෝක විනාශ වෙනකොට මොකද වෙන්නේ සත්වයාට? අන්න එතනදී සිත් තියන අයට මොකද වෙන්නේ? අන්න එතනයි අපිට විග්‍රහ කරගන්න අවශ්‍ය. බුදුදහම අනුව බුදුරජාණන් වහන්සේ කියනවා සියලු දේම සියලු කෙනාම ආභස්තර ලෝකේ පින් කරපු කට්ටිය ආභස්තර ලෝකයෙන් උපදිනවා. පව් කරපු කට්ටිය අපායට වැටෙනවා. එතකොට හැබැයි මහා කල්පයකට පස්සේ ලෝක විනාශ වෙනකොට ආභස්තර ලෝක වලින් පල්ලෙහා තියෙන සියලු දේම විනාශ වෙනවා. ඒක විනාශ වෙනවා කියලා කියන්නේ පෘථිවියේ හිරු සඳ විනාශ වෙනවා රූප කොටස් වලින්. ඊට අමතරව දිව්‍ය ලෝක මහා බ්‍රහ්මයාගේ ඉඳලා යට තියෙන ඔක්කොම ලෝක ටික විනාශ වෙනවා. එතකොට අපිට ඒ ලෝකවල ඉන්න සිතින් ජීවත් වෙන අය විනාශ වෙනවා. හරි විදිහට බැලුවොත් අපිට පේන්නේ පෘථුවිය හිරසඳ විනාශ වෙනවා කියන අදහස. නමුත් සිත ලෝකය නිසා ඒ ලෝක පරිහරණය කරන සිත් ටික විනාශ වෙනවා. හරියට විග්‍රහ කරගත්තොත්. එතකොට මේ විනාශ වෙන සිත්වල ඉන්න අය පින් කරා නම් පින් කරපු අය ගිහින් ආභස්තර ලෝකේ උපදිනවා. බුදුදහමට අනුව. ප්‍රීතිය ආහාරයේ හැටියට ආලෝක කයක් තවාගෙන සමහරලාට මනෝමය කයක් කියලා කියනවා. ඒක හරි මොනවා හරි අපි කියමු ආලෝකයේ විහිදමින් කියලා කියන. ආලෝකය කියනකොට අපි ওই කියන ආලෝකය නම් වෙන්න බෑ. එහෙනම් චිත්ත ශක්තියකින් ඇතිවන ආලෝකයක්. ඒ කියන්නේ අපි කියන ලයිට් වගේ යන මේ හිරින් එන ආලෝකය නන් නෙමෙයි. එතකොට එතනින්ම පැහැදිලි වෙනවා ඒක ඒ ආලෝකය අපි හිතන ආලෝකයක් නෙමෙයි. එතකොට අපි හිතමු දැන් උදාහරණයක් හැටියට දැන් බලමු. අපි කියමු හෙට මේ මුළු ලෝකෙම විනාශ වෙනවා කියලා. අපිට මොකද වෙන්නේ? දැන් අපේ සිත්නේ අපි සිත් ඔස්සේ තමයි ලබන්නේ. අපිට මොකද වෙන්නේ? දැන් අපින් කොටසක් අකුසල් ඒ කියන්නේ පව් කරලා තියෙනවා නම් අපිගේ සිත මැරිච්ච ගමන් ගිහින් අපි විපාක විඳවන්න අපාය ගිහින් උපදිනවා. ඒකනේ හරි විදිහ අපි රාමායනේ දාන්නේ. පින් කරපු එක්කෙනෙක් නම් ගිහිලා ආභස්තර ලෝකේ උපදිනවා. දැන් ඒකයි වෙන්නේ. දැන් ඇත්තටම ආභස්තර ලෝකෙන් පල්ලෙහා ඔක්කොම ලෝක විනාශ වෙනවා නම් අපායක් නැහැ. ඊතුරු ලෝක ටිකට සිතක් පිටවන්න බෑ. හෙට විනාශ වෙනවා නම් සිතක් පිටවන්න තැනක් නැති වෙනවා. පින් කරපු එක නම් ආභස්තර ලෝකේ මොකද ආභස්තර ලෝකයක් පවතිනවා. හැබැයි අපායක් පවතිනවද? අපාය නැති වෙනවා. දැන් ඔන්නෝ විග්‍රහ කරගන්න වෙනවා. අපාය නැති වෙනවා. අපායවල ඔක්කොම විනාශ වෙනවා. ඒකේ දහම කියන්නේ අපායවල ටික වෙන ග්‍රහ මණ්ඩලයේ වෙන සූර්යයා වෙන ලෝක පද්ධතියකට වෙන හිරුසඳක් තියෙන ලෝක පද්ධතියට ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා. අපි මේ කතා කරන දේවල් කවුරු හරි උස්සන් ගිහින් තියෙන අදහස තමයි එන්නේ. එහෙම දෙයක් නෙමෙයිනේ. සිතේ විපාකයක් විඳින සිත එතනට පීඩනවා. ඇත්ත කතාව. එහෙම වෙන්න පුළුවන්. දැන් එහෙම වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි විග්‍රහ කරගන්න ඕනේ. එතකොට යම් කෙනෙකුට මෙතනදී ඒ ලෝකේ මිනිස්සෙක් වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. ඒකත් මම විග්‍රහ කරන්න. එහෙම ස්වල්ප දිනකට හරි වෙන්න පුළුවන්. ඒ සමහරෙකුට ඒ ලෝකෙ ගිහින් එතන ලෝකික මිනිස්සෙක් වෙලා විවිධ හැඩ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් කරවන්නේ සිත. එතකොට හුරුවක් තියෙන්න ඕනේ සිතකට. අතීතේ හුරුවක් තියෙන්න ඕනේ අවසාන චුතිසිතේදී විපාකයක් විඳවන්න එතන සකස් වෙන්නේ ලෝකික
හැම දිනාටම එහෙම වෙන්නේ නැහැ. මොකද අපි සෑම දිනෙකම බොහෝ දිනෙකම මේ හිරු සඳ ඇතුළත තමයි අපේ සිත් සකස් කරලා තියෙන සිත් පරම්පරාව. බොහෝ දිනෙක එහෙම නොවෙන්න පුළුවන්. ඒක නිසා අපි ගිහින් ලෝක විනාශය වෙනකොට පින් කරපු කට්ටිය අපිට යන්නේ ආබස්සර ලෝකෙට. දැන් ඒක වෙන්නේ ලේසියෙන් එහෙම වෙන්නේ නැහැ. ආබස්සර ලෝකයක ආයු කාලය කල්ප 8යි. එහෙනම් මේක ක්‍රියාවලියක් වශයෙන් හිමින් වෙන්න ඕනේ. දැන් අද හෙටම ලෝක විනාශය වුණාට එහෙම වෙන්න බෑ එකපාරට. එතකොට ඒ ආකාරයට සත්වයන්ගේ ජීවත් වෙන මිනිස්යන්ගේ සිත් සකස් වෙවි යන්න ඕනේ. ඒ සකස් වෙවි යනකොට කුරීරු බව, රෞද්‍ර බව ඒක දිගින් දිගටම අනකොටා ගන්න බව ඒව වැඩි වෙලා රාශනිය වැඩි වෙලා මොනවා හරි වෙලා වෙනකොට ඒ කරවන්නේත් අපි ඒ සත්‍ය අතීතයේ කරපු දේවල් විපාක හැටියට විඳවීමක්. එතකොට ඒගොල්ලොන්ගේ සිත් සකස් වෙවීම යන්නේ ලෝක විනාශයක් වෙන පැත්තට. ඒ කියන්නේ ඩිස්ට්‍රක්ෂන්. ඒ කියන්නේ විනාශයක් ඇති වෙන පැත්තටම සිත් සකස් කරනවා. දැන් මම උදාහරණයක් ඇරෙන්න කිව්වේ හෙට. දැන් ඔහොම ගිහින් අපි හිතමු එක දවසක විනාශ වෙනකොට ඒගොල්ලොන්ගේ සිත් පරම්පරාව සකස් වෙලා හුරු වෙලා තියෙන ඒ ආකාරයට විඳවන්න. එතකොට ඒ වගේ කෙනෙක් එකපාරටම ලෝකේ විනාශ වුණ ගමන් අපි කිමු යම් කිසි දිනක ඒක විනාශ වෙච්ච ගමන් බොහෝ අය තැති ගැනීම නිසා අපායක උපදිනවා. එතකොට අපායක් නැහැ. එහෙනම් ඇත්තටම වෙන තැනක අපායක වෙන ලෝකයක අපායකට ගිහින් සිත පීඩවන්න වෙනවා. දහම අනුවත් ඒක දේශනා කරන කුරීරු බව පොදුවේ කොටම ලැබෙනවා. සතර අපාය. සත්ව වෙලා ඉපදෙන්න පුළුවන්. වෙන ලෝකික සත්ව වෙලා ඉපදෙන්න පුළුවන්. පොළොව මෙතන නැති නිසා. ඒ සත්ව රූප කොයි ආකාරයෙන්ද දන්නේ නැහැ. ඒවා ඒ කාලයට එනකොටම තමයි ඒකේ සිතේ සකස් වීම විපාක විඳවීමක් වෙන්නේ. ඒ නිසා අපි හිතමු ඒ කාලේ එනකොට සත්තු නොහිටින්න පුළුවන් සමහරලාට. දැන් සතෙක්ට ලේසියෙන් පින්සිතක් පහළ වෙන්නේ නැහැනේ. පින්සිතක් ලේසියෙන් සතෙකුට පහළ වෙන්නේ නැහැ. මිනිස්සෙක් වෙන්නේ සත්තුම තමයි බොහෝ දුරට. ඇයි මං එහෙම කියන්නේ? සතෙක් සාමාන්‍යයෙන් මිනිස්සෙකුට උදව්වක් කරා කියලා ඒ පිනේ ශක්තිය මදි සතෙකුට මිනිස්සෙක් වෙන්න. හැබැයි යම් කිසි දිනක එහෙම වෙන අය වෙනවා සත්තු. හැබැයි ලේසිත් නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන සතර පායට වැටුනොත් ලේසි වෙන්නේ නැහැ මනුස්ස භවයක් ලබා ගන්න. එතකොට ඒක ඒ ආකාරයෙන් දීර්ඝව ගියොත් සත්තු සමහරලාට නොහිටින්න පුළුවන්. එක්ක අපාය වෙන්න පුළුවන්, එක්ක දිව්‍ය ලෝක මනුස්ස ලෝක. කොයි හරි අර ආබස්සර ලෝකයෙන් උඩ හරි වෙන ලෝකයක හරි ඉපදිලා ඉන්න පුළුවන්. බොහෝ දුරට එහෙම වෙන්නේ නැහැ. මොකද අර අපේ සිත් පරම්පරාව සකස් වෙලා අපි හුරු වෙලා තියෙන්නේ මේ හිරු සඳ ඇතුළේ පෘථිවිය ඇතුළේ තියෙන ලෝක ටිකට තමයි අපි සිතින් කයින් වචනින් දේවල් කරලා තියෙන්නේ. ඒ ලෝකේ අල්ලගෙන තමයි හිතලා කියලා කරලා තියෙන්නේ බොහෝ දේවල්. ඒ නිසා මේක ඇතුළෙම තමයි බොහෝ අය කරගන්නේ. දැන් මම ඒක පැහැදිලි කිරීමක් ඔබට කරා. යම් කිසි අවබෝධයක් සිත තුළින් ඔබට ලබා ගන්න පුළුවන් ඒකේ. ඒක නිසා අපායක් කියන්නේ කුරීරු බව නිසා වෙන තැනක ගිහින් ඒ වෙනස් සතර අපායක ආයේ සිත පීටන්න පුළුවන්. අමතක කරන්න එපා මේ අපායවල ගිනොත් මේ පොළොව යට තියෙන ඒ පැත්තට ගියොත් අපි වැරදි. මේ දිව්‍ය ලෝක මෙතන ඉඳලා උඩ මෙච්චර තියෙනවා මෙහෙම කියලා දුරවල් ගැන හිතන්න ගියොත් අපිට සිත කොටු කරගන්න බැරි වෙනවා. සිත කියන්නේ සකස් වෙන දෙයක්. එතකොට සිතම තමයි ලෝකයක් වෙන්නේ එතන. එතකොට ඒ අයගේ සිත් අපාය තුර පීටවන්න පුළුවන්. සමහරෙක්ගේ හුරුවක් වෙලා අතීතේ මරණාසන්න මොහොතේ ආවොත් යම් කිසි අපි කියමු මේ කර්ම නිමිත්ත ගති නිමිත්තක් ආවොත් ඒගොල්ලෝ වෙන සූර්ය හිරු සඳක් යටතේ තියෙන ලෝකයක් ඇතුළේ ගිහින් සිත පීඩලා මිනිස්සෙක් වෙන්න පුළුවන්. බැරි වෙන්නේ. පින් කරපු අය බුදුදහමට අනුව ඒ කාලයේදී කියන්නේ ඉතර කුරීරු වෙලා විනාශ වෙන්න කිට්ටු වෙන කාලෙදී මේගොල්ලෝ මේ ආබස්තර බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදින්න පුළුවන්. විනාශ වෙන ආකාරයේ බුදුදහම අනුව ගැලපු සූත්‍රය මෙහෙම ඇවිල්ලා මෙහෙමනේ විනාශ වෙන එක බුදුරජාණන් වහන්සේගේ දැකපු ප්‍රඥාවෙන් ඥානයකින් කියපු දෙයක්. ඒ ආකාරයේ ඔස්සේ අපි හිතුවොත් මතර විවිධ අදහස් තියෙනවා. සමහර අය එකපාරට මේ ලෝකයේ විනාශ වෙන්න පුළුවන් උල්කාපාතයක් වැටිලා හරි මොනවා හරි. නමුත්
අපි ඒව ගැන දන්නේ නැහැ. නමුත් අපි බුදුදහමට ගලපගෙන අපේ සිතට ගලපන ගියොත් ඔය ආකාරය තමයි සිත පිහිටන්නේ. දැන් ආභස්සර ලෝකෙකින් ඉපදුනා කියමුකෝ. දැන් මේ බොහෝ කාලයක් ගියාට පස්සේ පෘථිවිය ඇති වෙනවා. ඒකනේ අග්ගන් සූත්‍රය කියන්නේ. දැන් ආභස්සර ලෝකයේ යමෙක් ඉඳලා ආභස්සර ලෝකය කියන්නේ ලෝකයක්. එතන ආයේ සිතක් එතන තියෙන. එතනදී යම් කිසි කෙනෙක් කිසියම් දවසක බොහෝ කල් ගියාට පස්සේ රස පොළොව ඇති වෙනවා. දැන් රස පොළොව ඇති වෙනකොට දැන් ඇති වෙන්නේ දැන් ආභස්සර ලෝකෙට යමෙක් ගිය ගමම මතකයක් තියෙන්න පුළුවන්. මම මේ වගේ පෘථුවියක් විනාශ වෙනකොට මෙතනින් ආවා මෙහෙම ආව කෙනෙක් කියලා මතකයක් තියෙන්න පුළුවන්. නමුත් කල්ප ගණන් ඉදිරියට යනකොට මනුස්ස ස්වරූපයක් තමයි ඒක අමතක වෙලා යනවා. බුදුවරුන්ට එහෙම වෙන්නේ නැහැ. අපි කිසි කෙනෙකුට මහත් කෙනෙකුටවත් බෑ අතීතයේ එච්චර දුර සිහි කරන්න. දැන් කල්පයක් දෙකක් යනකොට අපි කියමු තව කල්ප එච්චර යන්න ඕනේ කල්ප භාගයක් යනකොටවත් අර මතකයක ඉඳින්නේ නැති වෙලා යනවා. එහෙම මතකයක් සමහර කට්ටියට ඇත්තෙත් නැහැ. තියෙන්න පුළුවන් උපරිම ගානක්. ඉඳ හිටලා එක්කෙනෙකුට ඒක තියෙන්න පුළුවන්. ඉඳ හිටලා එක්කෙනෙකුට බැරි කමක් නැහැ. තාමත්ම ඈත. එහෙම තියෙන්න පුළුවන් ස්ථිර වශයෙන්ම තියෙන බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ කියන්නේ නැති තරම් ඒ වගේ සිද්ධියක්. එතකොට ඒගොල්ලෝ ආභස්සර ලෝකෙට ගිය ගමන් ඒගොල්ලොන්ට මේව කාලයක් යනකොට අමතක වෙනවා. ඇත්තටම සිතක් පිහිටවන්නේ තමන්ගේ සිත තුළ සාදගත රූපයක් නිසා. දැන් මේ මිනිස්සෙක් හැටියට මෙහි තිබ්බ රූප කොටස අමතක වෙලා යනවා. එතකොට මේ මනුස්ස කියන අදහස නමවත් සිතක් සකස් වෙන්න විපාක විඳවන්න තරම් එතරම් අදහසක් ඉන්නේ. ඒකයි අපි ජීවය අලුතෙන් ඇති වෙනවා කියන්නේ. අලුතෙන්ම මිනිස්සයෝ කියන තැන ඇති වෙන්නේ. අලුත් මිනිස්සය සත්වය හැටියට ගත්තොත් අලුතෙන්ම සත්වෙක් ඇති වෙනවා. මොකද සිතක් තමයි මේ ක්‍රියාවලිය ඔක්කොම සිදු කරන්නේ. විපාක විඳවන්න තමයි හදන්නේ. මේ සිත ඇති වුණොත් ඊළඟට විපාක විඳවන්න පරිසරයක් සකස් කරනවා. ඒකට අපි සංකාර කියන්නේ. මේ සංකාර ලෝකයක් හදනවා. මේ සිතක් ඇති වෙන්න ඉස්සෙල්ලා ඊළඟට ඇති වෙන සිත. ඒක සිත් පරම්පරාවට අවශ්‍ය පරිසරයක් සැකසෙන්න ඕනේ. මෙතනින් අවුරුදු 10ක් ජීවත් වුණොත් අවුරුදු 10කට පස්සේ මෙන්න මේ දවසේ මේ වෙලාවේ මෙන්න මේ සිත ඇති වෙන්න අවශ්‍ය පරිසරය සැකසෙන්න ඕනේ. ඒ වගේම දැන් කෙනෙක් ආභස්සර බ්‍රහ්ම ලෝකයක ඉඳලා ඒක ලෝකයක් එතනත් සිතක්. ඒ සිත එකපාරට මිනිස්සෙක් වෙලා පැන්නා කියලා කෑවා කියලා එහෙම අපිට කියන්න බෑ. ඒකතරින් චුත වීමක් වෙන්න ඕනේ. ඇවිල්ලා බලලා යන්න පුළුවන්. දැන් උන දෙවිවරු බ්‍රහ්මියෝ ලෙස සියුම් දෙවියෝ බ්‍රහ්මියෝ සියුම් කායයක් මාගෙන පෘථිවියට එනවා. සියුම් වෙනා වෙලා ඇවිල්ලා එහෙම නැත්තම් ශරීරය ගණ කරගෙන මනුස්ස රූපයක් හැටියට එනවා බ්‍රහ්මියෝ. එහෙම එනවා මේ ලෝකවලට. ඒක මම ඇහිනුත් දැකලා තියෙනවා. ඒ නිසා ඒ අය මනුස්ස ස්වරූපයෙන් එනවා, මනුස්ස වේශයෙන් එනවා. ඝන වූ කයක් මාවගෙන. ඒ නිසා ආභස්සර ලෝකවල ඉන්න අය සමහරෙක් ඉඳ හිට මේ පෘථිවි තලයට ඇවිල්ලා කරකිලා යන්න ඇති. බොහෝ අය නොවෙන්නේ නැති. ඇයි බොහෝ අය ආවා කියලා දාන්නේ පුතේ? අර සුහිර හදා ගන්න ඕන නිසා. ඉර ඇති වුණා කියන එකදී ඒකට පොඩි කීප දිනක් ආවා කියලා දාන්න බෑනේ. ඒක නිසා අපිට එතන ඒක වැරදි කියලා අපිට තේරුම් ගන්න. එතකොට ඉඳලා හිටලා අර දැන් බ්‍රහ්මයෝ වෙනවා වගේ මේ ලෝකෙට එක්කෙනෙක් දෙන්නෙක් එන්න පුළුවන්. ආවන් පස්සේ මේ අර කිරි කියනවා වගේ අපි කියන ගී තෙල් වගේ තියෙන පාට රස වූ සුවඳ හමන පොළොවක් ඒක ඇති වෙන්නේ නැති. ඒකට මේ විද්‍යාත්මකව අද සැක කිරීමක් මේ වෙනකොට කරන්නේ අර ඇමයිනෝ ඇසිඩ් කියන්නේ. ඇමයිනෝ ඇසිඩ් තමයි මිනිස්සුෙකුට ජීවත් වෙන්න අවශ්‍යතාවය. ඒවා ස්ථිර නැහැ. ඉදිරියේදී ඒ ගැන තවත් විද්‍යාත්මක පරීක්ෂණ කරනකොට ඒක ඒගොල්ලොන්ට අයිති දෙයක්. මේ පෘථිවියේ රස පෘථිවිය රස පොළොව කියන දේ ඒගොල්ලෝ අර්ථ දක්වයි ඊට වැඩිය. හොයාගනි. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. අපිට අයිති සිත ගැන මේ ක්‍රියාවලියට මේක කොහොමද ගලපගන්නේ කියන දේ. ඒක නිසා දැන් චුති වුණා ගමන් එක්කෙනෙක් එන්න පුළුවන්. ඇවිල්ලා ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ඇඟිලි තියනවාද කියන දේ ඒවා ඉතින් අර පාසුවට තේරෙන්න ඕන ඉඳ දාව ඇඟිල්ලෙන් කෑවා කියන දේ. දැන් ඇඟිලි ප්‍රශ්නේ නෝ. එතකොට කෑවද ඇත්තටම ශරීරයේ ස්පර්ශ වුණාද? සියුම් කය ස්පර්ශ වෙන්න පුළුවන්. ඇඟිල්ලෙන් අල්ලනවා කියන්නේ ස්පර්ශ වෙනවනේ. එතකොට එහෙම දෙයක් උත්සාහයක් හැටියට ස්පර්ශයක් හැටියට ස්පර්ශ කරන්න ඇති. දැන් බ්‍රහ්මේ කාවත් මේ ඝන වූ ශරීරයක් අරන් මොන හරි දෙයක් ටච් කරන්න පුළුවන් එයාට. ඒ වගේම අර ආපු ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මෙක් මේක ටච් කරන්න ඇති. එතකොට එයාට යම් කිසි සුවඳක් දැනීමක් ඒ මොහොතේ ඇති වෙන්නේ නැති. හැබැයි එයා තාම චුත නොවෙන්නේ නැති.
ඒක කරාට. ඔහොම දිනින් දින යාට ඕක දැනීම ඇති වෙනකොට යාගේ සිත සකස් කරනවා මේක විඳවන්න කියන අදහස. හිතේ ලක්ෂණ ඒකයි. එතකොට යාට ඒක දිගින් දිගටම අර සිතක් සකසනවා බහුලීකතා. කියන්නේ වැඩම ඒ ගැන හිතනවා. හිතනකොට කිසියම් දිනක යා චුත වෙලා මෙතනකට එන්නේ ඇති. චුත වෙලා ආය මේකක් ඇතුළට බහින්න ඇති. ඒ බැසීම වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඇත්තටම ශරීරයෙන් කෑවා කියන දේ. දැන් ඒක අර්ථකථනය වෙනවා සාමාන්‍යයෙන්. දැන් අපි බලමු. ඒක අපිට මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපිට වැටෙන්නේ එක්තරා විදිහකට මෞකුසක් නෑනේ රසපොළ උඩ. ඒතර ඕපපාතිකව පහළ වෙච්ච දෙයක්ම කියලා කියන්නත් බෑ. දැන් අද සමාජයේ ඕපපාතික දෙවිය පහළ වෙනවා කියන්නේ සියලු ඉන්ද්‍රියන් ටිකත් එක්ක පහළ වෙනවා. දැන් අම්බපාලි වගේ කෙනෙක් ඕපපාතිකව පහළ වෙනවා කියන්නේ සියලු ඉන්ද්‍රියන් එක්ක පහළ වෙනවා. නමුත් ඒ සියලු ඉන්ද්‍රියන් එක්ක පහළ වෙන දෙයක් විපාකයක්. එයාගේ රූපය සකස් කරගෙන තියෙන විපාක විඳින්න ඒ විදිහට සැඟවිලා තමයි සකස් වෙන්නේ. රූපේ පංච ඉන්ද්‍රියත් එක්ක. දැන් මෙතන තියෙන අදහස මෞකුසකම ඉපදෙනවා වගේ. මෞකුසකම ඉපදෙනවා වගේ. ඉපදීනාම දැන් මෞකුසකට ඉපදෙනවා හා සමානයි. උපපාතිකවම කියලා වචනේ පාවිච්චි කරන්න බෑ. උපපාතිකව උපදින කෙනාට සියලු ඉන්ද්‍රියන් ටිකත් එක්කම තමයි එකපාරට පහළ වෙන්නේ. නමුත් මෙතන බොහෝ දුරට මෞකුසක් හරි ටෙස්ට් ටියුබ් එකක වගේ පහළ වෙන ජීවියෙක් වෙන්න පුළුවන්. ඒ ජීවිය දැන් බලන්න මෞකුසක එකපාරට හදවත් රූපය. එහෙමනේ ඒ විදිහට දහමේ ඒ විදිහට විද්‍යාත්මකවත් ඒක පැහැදිලි කරලා තිනවා. කෙමෙන් තමයි ඉන්ද්‍රිය ටික ඇති වෙන්නේ. ඇත්තටම දැන් මේ රස පොළොව කියන දේ හරියටම මෞකුසක් වගේ. ඒ අවස්ථාවේ. එහෙම වෙලා ස්පර්ශ වුණාට පස්සේ ආය මෞකුසක් ලෙස ශරීරයක් ඇති වෙන්නේ. දැන් ශරීරයේ තියෙන දේවල් ඕජාව හරි තිබ්බ රස දේවල් ශරීරයක් හැටියට පෝෂණය වෙනවා. එතන අමයිනෝ අම්ල හරි මොනවා හරි එහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි කියන හරියටම අපි දන්නේ විද්‍යාත්මකව. ඒගොල්ලෝ යම් කිසි දිනක ඒක සොයාගනි. අපි කරන්නේ මේක මේ විශ්ලේෂණය කරලා දෙනවා මේ විදිහට. එතකොට ඒක විශ්ලේෂණය කරලා දෙනකොට ශරීරයේ ගොඩනගෙන විදියක් තියෙනවා. ශරීරය වැඩෙනවා. වැඩෙනකොට වැඩෙන අවස්ථාවක් අපි කියන්නේ සිත්. එතකොට සිත් දැන් අන්න සිත් හට ගන්නකොට දැන් ඔන්න උතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් සිතක් හට ගන්නකොට හුරුවක් එක්ක එච්චර එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. දැන් සිතක් සකසන අපි කරපු දෙයක්මයි දැන් කරන්න විපාක විඳවන්නේ යන්නේ. බොහෝ දුරට එහෙමනේ අපිට හුරුවක් තියෙනවා. එතකොට මේ ශරීරයේ වැඩි යනකොට යම් කිසි දිනක ඇහෙන් දැකපු දෙයක් දකින්නවා කියන අදහසක් සිත් තුළ ගොඩනැගෙනකොට තමයි ඇහක් හමු වෙන්නේ. ඒක තමයි සිත තමයි මේ ඉන්ද්‍රියනොත් ගොඩනංවන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආභාසර ලෝකයකින් කල්පගානකින් ආපු කෙනෙකුට මෙන්න මේ ඇහෙන් රූප බලන්න පුළුවන් කියන ගතියෙන් සිත තුළින්ම ගොඩනගමන යන මේ රූප කොටස් ගොඩ නැගෙයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හැබැයි එහෙම වෙන්න බෑ කියලා කියන්නේ නැත්තේ මං අන්නේ ඒකයි. යමෙකුට ස්වල්ප දිනකට එහෙම වෙන්න පුළුවන්. ඒ කල්පගානකින් ඉඳලා ආපස්සර ලෝකෙන් ආවත් සමහරෙකුට ඒ කාලය තුළ යම්කිසි මතකයක් තියෙන්න පුළුවන් මෙහෙමයි ඇහැ කියන. එතකොට ඒ හුරු වෙන්න ඇහැ ගොඩ නැගෙන්න පුළුවන්. කනත් ඒ විදිහටමයි. ඒ කාලෙට විපාක කරවන්න පරිසරය සකස් වෙන තැනට යාගේ සිත සකස් කරවන්න පුළුවන් ඉන්ද්‍රියන් ටික ඇති වෙන විදිහට. එතකොට රස පොළොව තුළ ওই විදිහට ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ගොඩ නැගෙන්න පුළුවන් සිතක් තුලින්ම තමයි ගොඩ නැගෙන්නේ. ඒකට අතීතයේ ඇති වෙච්ච සිතක් උපකාර වෙන්න ඕනේ විපාක විඳවන්න. ඒක නිසා එහෙම කරගෙන යනකොට මිනිස්සෙක් ගොඩ නැගෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මිනිස්සෙක් ගොඩ නැගුණාට පස්සේ මේක ලොකු ක්‍රියාවලියක් කාලයක් යන ක්‍රියාවලිය. ආයර ආපස්තර ලෝකවල ඉන්න අය මොකද වෙන්නේ? ඒගොල්ලොන්ට දකින්නේ මේ ස්වરૂපය. එතකොට ඒගොල්ලොන්ට යම් කිසි විදියකට සිත තුළින් ඒගොල්ලොන්ට දකින දෙයක් ස්වરૂපයක් ගොඩනගනවා. මෙතන හොඳයි වගේ දැනෙනවා. මේ පොළවේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ කාලා සතුටින් ඉන්නවා. ඒක සියුම් කායක් ඝන කායක් වෙන්න පුළුවන්. ඒක ඔබට හිතා ගන්න පුළුවන් මම මේ කියන දේ. එතකොට ඒගොල්ලොන්ගේ සිතුත් මේ ලෝකෙට සකස් වෙන්න පුළුවන්. දැන් ඕම කියාම තමයි ඔන්න දැන් අපේ සිත සකස් කරනවා මේ ලෝකෙට. මිනිස්සෙක් වෙනවා සත්තු
සත්තු කියන දේ මිනිස්සයා කියන්නේ සතෙක් තමයි. දැන් මිනිස්සු ඔහොම කරගෙන යනකොට තමයි අග්ගන්න සූත්‍රය කියන්නේ ඒගොල්ලන්ට මානෙ ඇති වුණා. ඒගොල්ලෝ කණ්ඩෝන වර්ණය නිසා වෙනස් වුණා. ඒගොල්ලෝ තණ්හාව ඇති වෙලා කෑවා කියලා. ඒ කනවා කියන්නේත් අපි විඳවනවා කියන එකනේ. එහෙම නැත්නම් මේ රස පොළොව නැති වුනහම අර විඳවන්න ඕන නිසා මේ හතු හටගත්තා. ඒක ලෝකයේ සාමාන්‍ය වෙන ක්‍රියාවලියක්. අපේ සිතකින් කරන ක්‍රියාවලියක් නෙමෙයි. භෞතිකව වෙන දෙයකට අපි සිත් සකස් කරනවා විඳවන්න. දැන් ඔහොම කරගෙන යනවා. දැන් ඔය කාලය ඇතුළත යමෙක් චුත වෙන්න පුළුවන්. දැන් චුත වුණාට පස්සේ දැන් අනිතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් දෙවි කෙනෙක් වෙන දිව්‍ය ලෝකයක්. බ්‍රහ්ම ලෝකයේ ඇති වෙන විදිය පැහැදිලි කිරීමකුත් කරනවා. ඒතර මහා බ්‍රහ්මයා මෙහිමයි. මහා බ්‍රහ්මයා ශූන්‍ය වූ බ්‍රහ්ම ලෝකයක් ඇති වෙනවා කියන දේ. ශූන්‍ය වූ බ්‍රහ්ම ලෝකයක් ඇති වෙලා ඒකෙදි පළවෙනිම උපත ලබන කෙනා මහා බ්‍රහ්මයා. දන්නේ නැහැ අපස්තර ලෝකෙන් යාවා කියන දේ. යාට අමතක වෙනවා කියලා. දැන් එතන පෙන්නනවා මහා බ්‍රහ්මයාට අමතක වෙනවා. අමතක වීම නිසා එයා තමයි ඉස්සල්ලා ආවේ කියන දේ. මේ පැත්තෙන් මේ බ්‍රහ්ම ලෝකයේ ඇති වෙන ක්‍රියාවලිය පැහැදිලි කිරීමක් කරනවා. එතකොට කොයි එක ඉස්සල්ලා ඇති වුණාද කියන දේ නෙමෙයි. එතනදී ඒක අපි හරියටම දන්නේ නැහැ. මහා බ්‍රහ්මයා ඉස්සල්ලා මැව් මිනිස්සු මැව්වා කියන කට්ටිය කියන්නේ ඉස්සල්ලා මහා බ්‍රහ්මයා ආවා කියලා. ඒගොල්ලොන්ගේ දර්ශනය මතු කරන්න ඕන. ඒ නිසා අපි හැම කෙනාම මහා බ්‍රහ්මයා ළඟට යන්න ඕනේ කියලා. එතකොට බ්‍රහ්මයා බලනවා යාට අමතක වෙන නිසා කවුරුත් හිටියේ නැහැ මම තමයි ඉස්සල්ලා ආවේ. මට පස්සේ තමයි මේ ලෝකම ඇවුනේ කියලා එයාට අදහසක් එනවා. එතකොට ඔන්න ඔය ගැන පරස්පර විරෝධී වූ අදහස් අපිට යම්කිසි විශ්ලේෂණයකින් කවුද ඉස්සල්ලා ආවේ කියන දේ. නමුත් මහා බ්‍රහ්මයා හිතනවා මහා බ්‍රහ්මයා ඉස්සල්ලා ආවා කියන දේ. එතකොට ශූන්‍ය වූ බ්‍රහ්ම ලෝකෙදී යා ඊතුරු ලෝක ටික මැව්වා කියන පැත්තට යනකොට එයා මැව්වා කියලා හිතෙනවා. දැන් අපි සිත ගැන ක්‍රියාවලිය ගැනත් අපිට දන්නවා යාර මිනිස්සෙක් වැරදි කරාන් පස්සේ දැන් අපි කියමු මේ ආපු ආබස්තර ලෝකෙන් ආපු මිනිස්සෙක් ටික කාලයක් යනකොට අපි කියමු මේ කාලේ හැටට ගොඩක් ආවිස තියෙන්න පුළුවන් මුල් කාලේ ඒ විඳගෙන යනකොට එක්කෙනෙක් චුත වෙන්න පුළුවන්. ඒගොල්ලෝ චුත වුණාට පස්සේ නැවතත් එයාගේ සිතක් දෙවියෙක් වෙන්න හරි අපායකට හරි සකස් කරවන්නේ සිතක්ම තමයි. මොකද අපාය වෙන්නේත් එතකොට සිතක්. එතකොට දිව්‍ය ලෝකයක් වෙන්නේත් තව සිතක්. එතකොට එතනින් ඉඳලා සිත සකස් වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ආබස්තර ලෝකෙම් දහම අනුණන් ගැන ආබස්තර ලෝකෙම් මහා බ්‍රහ්මයා කියලා ඉස්සල්ලා ආපු බ්‍රහ්මයාට තමයි මහා බ්‍රහ්මයා කියන්නේ කියලා. එතකොට ඒ සූත්‍රයේම බැලුවොත් ඒ දිව්‍ය ලෝක හැදෙනකොට එක ලෝක හැදෙනකොටත් එයාට හිතෙනවලු එයා තමයි මේ ලෝකෙ හැදුවේ කියලා ඉස්සල්ලා ආපු නිසා. මේ සූත්‍රය මට හරියටම නව මතක් වෙන්නේ නැහැ. පාටික මොකක් හරි එහෙම සූත්‍රයක තියෙන්නේ. ඒ එක ලේයර්ස් වලට කඩලා තියෙනවා. ඒ වෙයි ඉස්සල්ලා පහළ වෙච්ච එකනා ඒ දිව්‍ය එකන යා ඒ ලෝකෙදී පහළ වෙච්ච කෙනෙක් ඉස්සල්ලා. එයා තමයි මේ ලෝකෙම ඇව්වේ කියලා හිතෙනවා. දැන් කවුරුත් අර අපාය මෙව්ව කතාවක් ගැන නම් කියන්නේ නැහැ. නමුත් අර එයා ඉස්සල්ලා ඒ දිව්‍ය ලෝකෙට ආපු නිසා එයා තමයි ඒ දිව්‍ය ලෝකෙම ඇව්වේ කියන අදහස එනවා. එතකොට බුදුදහම අනුව අපි දන්නවා සිත කොහොමද සකස් වෙවි යන්නේ කියලා. එතකොට මිනිස්සෙක් පිනක් කරාම ඒ මිනිස්සයාගේ සිත ඒ දිව්‍ය ලෝකෙකට පිටවන්න පුළුවන්. එතකොට ඒ ආකාරයෙන්ම සිතම තමයි මේ දිව්‍ය ලෝකවත් හදන්නේ. එතකොට ඇත්තටම සිතම තමයි මහා බ්‍රහ්මයා හදන්නේ. සිතම තමයි බ්‍රහ්ම පාරිශුද්ධිය හදන්නේ. බ්‍රහ්ම පුරෝහිතය හදන්නේ මේ සිතම නිසා විපාක විඳවන තැන තමයි ලෝක සකසන්නේ. එතකොට මිනිස්සෙක් වුණ පින්පව් අනුව තමයි ඒගොල්ලෝ ඒ ලෝකවලට අපායට ඒට මේට මාරු වෙවි යන්නේ. දැන් ඒක තේරෙනවා ඇති මේ සිත තමයි හැම තැනම මේ ලෝක සකස් කිරීම කරන. සිත තමයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකය සිත ලෝකය වෙනකොට අපි කියනවා බ්‍රහ්ම ලෝකය. සිත ඒ අවස්ථාවේදී පිහිටනවා නම් සිත තුළ ඒ අවස්ථාවේදී දෙවියෙක් කියන ලෝකය. එතකොට සිතම තමයි මේ අග්ගන්න සූත්‍රය තුලින් මේ විදිහට අපිට විශ්ලේෂණය කරලා දැක ගන්න වෙන්නේ. එතකොට සිත ඔස්සේම තමයි මේක අපිට විග්‍රහ කරගන්න වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය කියන්නේ තමන්ගේ සිත. එතකොට අර ලෝක මෙහෙම එච්චර දුරින් තියෙනවා අච්චර දුරින් තියෙනවා කියන දේ අර කය අනුව සියුම් ස්වභාවයෙන් ඉඳ උඩට යන්න කය සියුම් වෙනවා කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. දැන් සමහර විදිහට ධර්මයේ තියෙනවා සමහර දෙවි බණ අහන්න ආපු ගමන් පොළොව ඇතුළට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය කය ටික අලු කරගන්න කියලා.
මේකෙන් තේරෙනවා ඇති ගාක්ම සියුම්ම තියෙනකොට අපි මේ පොළොව තුලින් යනවා ඇතුළට. ඒක සාරිනේ. එහෙනම් එක්තරා විදිහක ඝන වුණාම තමයි අපිට මේ පොළොව උඩ ඉන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් ධර්මයේ තුලදී අපිට ඇහෙනවා. එතකොට කය ඝනකම කයේ සියුම් ස්වභාවය ඒ අවශ්‍ය ලෝකයේ මේ පෘථිවියට එනවා නම් ඒ ආකාරයේ කයක්ම වහගෙන පැමිණෙන්න ඕනේ වෙන ලෝකයකින් එනවා නම්. එතකොට බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට දිව්‍ය ලෝකයකට යන්න අවශ්‍ය නම් දෙවියෙක් වෙනවා නම් ඒ පරිසරයට අවශ්‍ය කරන කයක් මවාගෙන යන්න ඕනේ. එතකොට ඒ යෑම తాවකාලිකයි. මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ බ්‍රහ්ම පාසුත් ඒ කියන්නේ ආබසර ලෝකෙන් ආපු කෙනෙක් අර ඔය කියන විදිහට ඉඳ හිට අරක පොඩ්ඩක් අර රස පොළොව ටච් කරන්නේ නැති. ඒක හුරු වුණාට පස්සේ ඒකේ පුරුදු වෙලා එයා චුති වුණාට පස්සේ සිත එතන පිටවන්න පුළුවන්. මොකද පුරුදු කරපු දෙයක්මයි එතන ඇත්තටම එයා ආබසර බ්‍රහ්ම ලෝකයේ උඩ කැරකුණාට රස පොළොව උඩ එයා චුති වෙනකන් අතන්ට සිත පිටවන්නේ. දැන් ඒ ආකාරයට විශ්ලේෂණය කරොත් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපි මුලාව තුල යන්නේ නේ. සිත ඔස්සේම මේ ආබස්තර ලෝක ඒ කියන්නේ අග්ගන සූත්‍රයට ගලප ගන්න පුළුවන්. පෙරවන් සරණයි.